සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාහට මේ උතුම් පැවිද්දිව ලබා දී මේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය කියා දෙන මාගේ ගුරු දේවෝත්තම අතිපූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ ධම්සයුර සදහම් දේශනාව සඳහා සදහැබර අනුග්‍රහය දරන්නේ අලුත්ගම පදිංචි ලේක් හවුස් ආයතනයේ සේවයේ නියුතු පින්වත් ගයාන් රුජිත ප්‍රනාන්දු මහතා සහ බිරිඳ වන දිසානායක නදීෂා කුමාරි මහත්මිය විසින්. ඉතින් මේ දෙපළ තමයි අද දවසේ මේ ධම්සයුර සදහම් දේශනාව සඳහා බැතිබර දායකත්වය දරන්නේ. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අපි ගත කරන ජීවිතේ අපි නොඑක් වැඩ කටයුතු වල යෙදෙනවා. මේ වැඩ කටයුතු වල පින්වත්නි අපි සමහර ආස දේවල් තියෙනවා. ඒ ආස දේවල් අපි දවසේ වැඩි වෙලාවක් කරන්න කැමති. සමහරට කෙනෙක් ෆෝන් එකත් එක්ක වෙන්න පුළුවන්. එයා ෆෝන් එකත් එක්ක දවසම ගත කරනවා. එයා ආස දේ ඒක. තව කෙනෙක් පොත් කියවන එක වෙන්න පුළුවන්. එයා දවසම පොත් කියවන එක කියවනවා. එයා කියනවා අනේ මට පොත් කියව කොච්චර කිව්වත් මදි කියලා. තව කෙනෙක් ඉන්නවා එයා ඕපුදූප කතා කරන්න කැමති. එයාට හිතේ තියෙන්නේ අනේ මුච්චර අනිත් අයගේ ඕපුදූප කතා කරත් මට මදි කියලා. තව අය ඉන්නවා විහිළු කතා අහන්න කැමති. එයා ඒගොල්ලෝ විහිළු කතා අහා ඉන්නවා කියනවා හෙටත් තව එකක් තිබ්බනම් විහිළු කතා අහා ඉන්න කැමති. ඒ වගේ මේ ලෝකෙ මිනිස්සු එක එක දේවල් වලට එක එක විදිහට ආස කරනවා. කෑමට වෙන්න පුළුවන්. දැන් අපි අහලා තියෙන සමාජයේ මිනිස්සු සමහර කෑම කාලා අනේ ওই කෑම කොච්චර කෑවත් මට ඇති වෙන්නේ නැහැ. අද කෑව හෙටත් ඕනේ අනිද්දාත් ඕනේ. එහෙම මිනිස්සු අතෘප්තිමත් විදියට ජීවිතේ ගත කරනවා. ඒක කොච්චර ලැබුණත් ඒක මදි. රජවරුන්ටත් එහෙමයි. රජවරුන්ට සම්පූර්ණ රාජ්‍යම රටම අයිති වුණත් ඒ රජුරෝ හිතන්නේ මොහොතෙන් එහා තියෙන තවත් රටක් ගැන තමන්ට අයිති කරගන්න. කොච්චර රාජ්‍ය හම්බුණත් පෘථුවිය හම්බුණත් ඒ රජුරන්ට මදි. කොච්චර හම්බුණත් මදි. ඒක මේ ලෝකෙ මිනිස්සුන්ගේ තියෙන දෙයක්. හැබැයි එහෙම සසර යන සත්වෝ හැටියට ඒ හැම මිනිස්සෙගේ තියෙන සාමාන්‍ය ස්වභාවය ඒක. පෘථග්ජන ලෝකේ පෘථග්ජන මිනිසයා තුළ තියෙන දෙයක් ඕක. හැබැයි පින්වත්නි එහෙම යන සසරක කෙනෙක්ට බුද්ධ ශාසනය මුණ ගැහෙනවා. බුද්ධ ශාසනය මුණ ගැහුණට පස්සේ එයා මේ ලෝකේ දේවල් අතහරින්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද එයා දන්නවා මේ ලෝකේ 1000කට ආස කළොත් ඒ 1000ටම ආස කරපු හේතු හින්දා දුක් 1000ක් තියෙනවා. අයියා ධර්මයේ තුලින් දන්නවා
අල්ලගත්තොත් ඒ අල්ලගත්ත දේ තුළ දුක තියෙනවා. ඒ වගේම මේ ලෝකේ 100කට ආස නම් එයාට දුක් 100යි. ඒ වගේම එයා මේ ලෝකේ 10කට කැමති නම් එයාට දුක් 10ක් තියෙනවා. එයා ඒ වගේම මේ ලෝකේ එයා එකම එකකට කැමති. එහෙනම් එයාට දුක් එකයි තියෙන්නේ. හැබැයි මේ ලෝකේ කිසි දෙයකට ඇලෙනු බැඳුනේ නැත්තම් එයාට කිසි දුකක් නැහැ. ඒ තමයි රහතන් වහන්සේ. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා වාග්යතුන් වහන්සේව බුද්ධං සරණං ගච්ඡාමි කියලා හදවතින්ම සරණ ගිය ශ්‍රාවකයා. ධර්මය ධම්මං සරණං ගච්ඡාමි කියලා හදවතින්ම සරණ ගිය ශ්‍රාවකයා. ශ්‍රාවක මහා සංඝරත්නය සංඝං සරණං ගච්ඡාමි කියලා හදවතින්ම සරණ ගිය ශ්‍රාවකයාට තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාගේ හිතෙත් කොච්චර ඇහුවත් කොච්චර කළත් එපා වෙන්නේ නැති කාරණා තියෙනවා. අද අපි උතුම් බුද්ධ දේශනාව ඇසුරින් බලමු මේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ට ඇති වෙන්නේ නැති කාරණා මොනවද? කොච්චර කළත් මදි වෙන කාරණා. මරණ තුරාවටම ඕනේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාට. මොනවද ඒ කාරණා? බලමු අපේ ජීවිත තුල අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා. ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියා. අපේ ජීවිත තුලත් ඒ දේවල් අපිට ඇති වෙලා තියෙනවද? නැත්තම් කොච්චර කළත් අපිට මදිද කියලා. පින්වත්නි අද මේ පින්වතුන් ශ්‍රවණය කරන්නේ ආන්නේ උතුම් බුද්ධ දේශනාවක් අන්තර්ගත ඒ කාරණා අන්තර්ගත උතුම් බුද්ධ දේශනාවක්. මේ දේශනාව අන්තර්ගත වෙලා තියෙන අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේගේ තික නිපාතය තුල. බරණ්ඩු වග්ගය තුල තමයි මේ සූත්‍ර දේශනාව අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ දේශනාවේ නම තමයි ආරූකූපම සූත්‍රය. ආරූකූපම සූත්‍රය. ඉතින් එදා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. සවැත් නුවර ජේතවනාරාමයේ අනේ පිළිසුතුමාගේ ආරාමයේ. තිබ දේශනාව පටන් ගන්නවා. ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ නම් වූ අනේ පිළිසුතුමාගේ ආරාමයේ. දැන් පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වැඩ ඉන්නකොට සුවිශේෂී සිද්ධියක් වුණා. අපි දන්නවා අපි ශාස්ත්‍රඥ වහන්සේ සත්තා දේව මනුසානං වනසේක. සත්තා දේව මනුසානං කියන්නේ පින්වත්නි මේ සසරේ මේ දෙවිවරු මිනිස්සු අතරමං වෙවි වෙලාවක නිරේග වෙලාවක අසුර ලෝකේ වෙලාවක പ്രേත ලෝකේ වෙලාවක තිරිසන් ලෝකේ මෙහිම සතර අපායේ වැටි අතරමං වෙලා යන දෙව් මිනිසුන්ට මේ සසර නැමැති කතරින් එතර වීමට මඟ පෙන්වන මහා ගැල්කරුවන් වහන්සේ තමයි අපි සරණ ගියේ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ සත්වයෝ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ පුරුදු කරලා ඒ සසර නැමැති බිහිසුණු කතරින් එතර වුණා. ඒ බිහිසුණු කතරින් එතර වීම පිණිස මාර්ගය පෙන්වන සුවිශේෂ වූ තුන් ලෝකෙටම අග්‍රෝ ශාස්ත්‍රඥ වහන්සේට අපි කියනවා සත්තා දේව මනුසානං කියලා. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන පින්වත්නි මේ සූත්‍ර දේශනාවේ ඔන්න සිද්ධියක් වෙනවා, ලස්සන සිදුවීමක්. මුණ ගැහෙන්න කෙනෙක් එනවා. කවුද බලමු අපි කියනවා. භාග්‍යවතුන් වහන්සේ අනේ පිළිසුතුමා ආරාමේ ඉන්නකොට අතකෝ හත්තකෝ දේවපුත්තෝ අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕ භාසෙත්වා යේන භගවාතේන උපසංකමි. එදා භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ ඉන්නකොට හත්තක නම් තියෙන දිව්‍ය පුත්‍රයා මේ රැය ඉක්ම ගියාට පස්සේ, ඒ කියන්නේ මහා රැය ඉක්ම ගියාට පස්සේ දෙවිවරු බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන කාලයක් තිබ්බා. ඒ අලුයම් කාලේ රාත්‍රී 12ත් 2ත් වගේ අතර කාලේ. ඉතින් මේ කාලවල දෙවිවරු ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේත් සමග කතා කරලා තියෙනවා. ඒ අලුයම් කාලේ තුල. එතකොට මෙන්න මේ වෙලාවේ තමයි හත්තක දිව්‍ය පුත්‍රයා රැය ඉක්මවා ගියා පස්සේ
ඊටමත් දිදුලන වූ භාගතුන් දේශනාවේ සඳහන් වෙනවා. අභික්ඛන්ත වන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේන උපසංකමි. මුළු ජේතවනාරාමේ බබළුවගෙන මේ හත්තක දිව්‍ය පුත්‍රයා ආවා. හැබැයි මේ හත්තක දිව්‍ය පුත්‍රයාගේ ආලෝකය සක්දෙවිඳුන්ගේ ආලෝකයේ පරදුවා. තවතිසාවාසී සදෙව්ලොවාසී දෙවිවරුන්ගේ ආලෝකයේ පරදුවා. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ගේ ආලෝකයේ පරදුවා. මේ හත්තක දිව්‍ය පුත්‍රයා ගැන අපි බලමු ඉස්සරහට. ඉතින් මේ හත්තක දිව්‍ය පුත්‍රයා භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේ පහළ වුණා. උපසංකමිත්වා භගවතෝ පුරතෝ. දැන් හරි සිද්ධියක් වුණා මේ දිව්‍ය පුත්‍රයාට. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ හිටගෙන භගවතෝ පුරතෝ තසාමීති ඕසීදති චේව සංසීදති ච නසක්කෝති සන්ටාතු. දැන් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ සිටගෙන සිටිමි කියලා සිතාගෙන කොච්චර උත්සාහ කළත් මේ දිව්‍ය පුත්‍රයා මේ පොළොවට ගිලෙනවා. පොළොවේ ගිලෙනවා, වැగిරී යනවා. දැන් දිව්‍ය පුත්‍රයා මහන්සි ගන්නවා භාග්‍යතුන් වහන්සේගේ ඉදිරියේ කොහොම හරි මං හිටගෙන ඉන්න ඕනේ. කොහොම හරි මේ හිට ගන්න ඕනේ කිය. මේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආපු බ්‍රහ්මෙක්. බ්‍රහ්ම රාජෙක්. කියනවා ඕසීදති චේව සංසීදති ච නසක්කෝති සන්ටාතුන්. කො ඉන්න විදියක් නැහැ කියනවා හිටගෙන. ඒක හරියට දේශනාව සඳහන් වෙනවා. සියතාපි නාම සප්පින්වා තේලං වා වාලිකාය ආසිත්තං ඕසීදති සංසීදති න සන්ටාති. භාගතුන් දේශනා කරන එක හරියට මේ වගේ. ගිතෙල් හරි තෙල් හරි ඔන්න දානවා කියන වැලි වලට. වැලි වලට දැම්ම ගමන් මොකද වෙන්නේ? වැලි ඇතුළට ඒක ගිලා බහිනවා. වැලි ඇතුළට ඒක වැగిරෙනවා. වැලි තුල ඒක පිහිටන්නේ නෑ. ආන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වගේ කියනවා. ඒව මේව හත්තකෝ දේව පුත්තෝ භගවතෝ පුරතෝ ඨසාමීති ඕසීදති චේව සංසීදති ච නසක්කෝති සන්ටාතු. ආන්නේ විදියට මේ හත්තක දිව්‍ය පුත්‍රයා දැන් මේ බුදුරජාණන් වහන්සේ දේතවනාරාමෙම බබළුවගෙන ඇවිල්ලා භාගතුන් වහන්සේ ගාව හිට ගන්න හදනවා මේ පොළොවට මේක කිලා බහිනවා. මේ දිව්‍ය පුත්‍රයාට හිට ගන්න විදියක් නැහැ. ඉතින් බින්වත්නි වැගිරි යනවා. නැවතී සිටීමට පුළුවන් කමක් නැහැ. නසක්කෝති සන්ටාතු. නැවතී ඉන්න විදියක් නැහැ. පොළොවට යනවා. උඩට ඉස්සරකොට ආයි පොළොවට යනවා. එතකොට භාගතුන් වහන්සේ මේ බලන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ තේජස බ්‍රහ්ම රාජයන්ට පවා බුද්ධානුභාව බල ඉදිරියේ මේ පොළොවේ වැගිරිලා යනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාව කියනවා අතකෝ භගවා හත්තකන් දේවපුත්තන් ඒතදවච. එතකොට භාගතුන් වහන්සේ හත්තක දේවපුත්තට මෙහෙම වදාරනවා. ඕලාරිකං හත්තක අත්ත භාවං අබිනිම්මිනා බේති. හත්තක ඕලාරික කයක් මවා ගන්න, ගුරුසු කයක් මවා ගන්න. එතකොට තමයි හිට ගන්න පුළුවන්. බලන්න ඒක කියනකන් දිව්‍ය පුත්‍රයාට භාගතුන් වහන්සේගේ තේජස ඉදිරියේ හිට ගන්න බෑ. එහෙනම් බලන්න අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයේ තුන් ලෝකෙට මග්‍රයි. ඉතින් එහෙම කිව්වම හත්තක දිව්‍ය පුත්‍රයා මොකද උනේ? හත්තක දිව්‍ය පුත්‍රයා කිව්වා ඒවම් බන්තේති කෝ හත්තකෝ දේවපුත්තෝ භගවතෝ පටිසුත්තා. භාගතුන් වහන්සේ කියපු දේ අහලා එසේය ස්වාමීනි කියලා හත්තක දිව්‍ය පුත්‍රයා භාගතුන් වහන්සේ පිළිතුරු දීලා ඕලාරිකං අත්ත භාවං අබිනිම්මිනිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ගුරුසු කයක් මවාගෙන ගුරුසු ආත්ම භාවයක් මවාගෙන භාගතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සෙ හිටගත්තා. බලන්න පින්වත්නි අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ. දැන් මිනිස්සු බලන්න මේ සරණක් නැති මිනිස්සු නොයේක් දේවාල ගාන යනවා. මිනිස්සු දෙවිවරුන්ගෙන් පිහිට ඉල්ලනවා. දෙවිවරු ගාවට ගිහිලා කන්නලව් කරනවා. ආත් උස කෑ ගහනවා. හැබැයි දෙවිවරු ඒ වගේ දෙවිවරු ගිහිල්ලා බ්‍රහ්ම රාජ්‍යව ගාවට යනවා. බ්‍රහ්ම රාජයන්ගෙන් ධර්මය අහන්න දෙවිවරුලා යනවා. හැබැයි බ්‍රහ්ම රාජවරු ඇවිල්ලා මේ භාගතුන් වහන්සේ ගාව හිට ගන්නවත් විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේ මේ තුන් ලෝකේ කොච්චර බලවත්ද. පින්වත්නි අතීතේ ලස්සන සිද්ධියක් වුණා. විසාකාව පූර්වාරාමේ පූජා කරලා පින්වත්නි භාගතුන් වහන්සේ වස් සමාදන් වුණා. භාගතුන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයා පූර්වාරාමේ කුටි 1000ක් පහළ මාලේ කුටි 1000ක් ඉහළ මාලේ කුටි 1000ක්. දැන් භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙලා මහා වස් පවාරණේ ආව වස් 3 මාසෙන් පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉතින් භාගතුන් වහන්සේගේ සෙවණැල්ල වගේ
හැම මොහොතකම භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළේ. ආනන්ද ස්වාමීන් වහන්සේගේ ජීවිතේ වෙලා තිබේ බුදුරජාණන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේට වෙන දෙයක් කල්පනා කරන්න තිබෙන්නේ නැහැ ජීවිතේ. ඒ තරම් භාග්‍යතුන් වහන්සේට පුදුමාකාර හෘදයාංගම භාවයක්, ලෙන්ගතු භාවයක් භාග්‍යතුන් වහන්සේට තිබ්බේ. ඉතින් මහා වස් පවාරණය වෙන සිද්ධ වෙන දවසේ දැන් භික්ෂුන් වහන්සේලා වස් පවාරණය කරනකොට දැන් අපි දන්නවා කටින පින්කම් තියෙනවා අද කාලේනේ. වස් පවාරණය කරනකොට පවාරණය කරලා ඒ වගේ මහා වස් පවාරණේ දවසේ කොසල් රජතුමා භාග්‍යතුන් වහන්සේ වස් පවාරණය කරන දවසේ ධර්මය අහන්න. හැබැයි රජුරෝ වෙනද එන විදිහට නෙමෙයි ආවේ. රජුරෝ ආවේ දැන් මේක විශාල පින්කමක් හින්දා. රජුරෝ ආවේ හොඳට ආයුධ වලින් ලස්සනට හොඳම රාජ ඇඳුම ඇඳගෙන ඔව් සන්නද්ධ වෙලා ලස්සනට ආවේ. මිනිස්සු පුදුම වුණා මේ රජුරෝ දැක්ක ගමන්. රජුරෝ රාජ තේජසින් බබලනවා. මිනිස්සු දැන් එන කෙනා බලනවා රජුරෝ දිහා. රජුරෝ සම්පූර්ණ රජ ඇඳුම ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න ධර්මය අහන්න. ඒ අතර උතනම භික්ෂුන් වහන්සේලා අතර උතනම තව පැත්තකට වෙන්න භික්ෂුන් වහන්සේ නමක් හිටියා කාලුදායි මහරහතන් වහන්සේ. දැන් කාලුදායි කියලා නම කිව්වට කාලුදායි මහරහතන් වහන්සේ කියන්නේ රත්තරන් පාටයි. රන් නිකක් වගේ. කාලුදායි මහරහතන් වහන්සේ ඒ පිරිසින් පැත්තකට වෙලා මේ ධානයකට සමුහැදිලා හොඳට පළඟ බැඳගෙන ධාන සමාපත්තියෙන් ඉන්නවා. මිනිස්සු අතර දැන් ඕක පේනවා හොඳට කැපිලා. රජ්ජුරුවත් කැපිලා පේනවා. කාලුදායි මහරහතන් වහන්සේත් කැපිලා පේනවා. දැන් ඒ අතරම අහසේ ඉර දැන් බැහැගෙන යන්න ඔන්න මෙන්න. හොඳට තද රතු පහටින් ඉර බබලන්න පටන් ගත්තා. දැන් ඉරත් බබලන එක මිනිස්සුන්ට පේනවා. ඒ අතර සඳ නැගගෙන එන්නත් පටන් ගත්තා. සඳ බබලන එකත් දැන් මිනිසුන්ට පේනවා. දැන් මේ හතරම හොඳට කැපිලා පේනවා මේ ලොකු පින්කමේ. ඒ අතර මේක දැන් මේ සිද්ධිය හොඳට අපගේ ආනන්දයන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බලාගෙන ඉඳලා දැන් මේ ඔක්කොම අතරින් බුදුරජාණන් වහන්සේ ඒ සියල්ලංගෙම ආලෝකයේ සියලු තේජස් පරදවලා බුදුරජාණන් වහන්සේ බැබලෙනවා ධර්මාසනේ. ආනන්ද ස්වාමීන් වහන්සේට පුදුමාකාර සතුටක්. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා කිව්වා ස්වාමීනි හරි ආශ්චර්යයි අద్භූතයි. අද මේ ආපු මේ ගමනේ අද මේ ආපු මිනිස්සු අතර අපගේ කොසල් රජතුමා ආයුධ වලින් සන්නද්ධ රජ ඇඳුමින් මේ පුදුමාකාර විදිහට බබලනවා. ඒ වගේම අපගේ කාලුදායි මහරහතන් වහන්සේ ඒ මිනිස්සු අතර ධාන සමාපත්තිය සම්බැඳිලා පුදුමාකාර විදිහට බබලනවා. ඒ වගේම මේ බැසගෙන යන ඉර පුදුමාකාර විදිහට බබලනවා. ඒ වගේම මේ නැගගෙන එන සඳ බබලන්න පටන් අරන් තියෙනවා භාග්‍යවතුන් වහන්සේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ පාට අපිගේ රත්තරන් පාට කියන්නේ. රත්තරන් වල පාට මොකද්ද කියලා ඇහුවොත් ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ පාට කියලා කියන්නේ. සිය වරක් උපදැමු රන්වන් පාටින් භාග්‍යවතුන් වහන්සේ සියල්ලම අභිබවලා භාග්‍යවතුන් වහන්සේ බබලනවා ආශ්චර්ය අද්භූතයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආනන්ද මේ ලෝකේ බැබලින් තියෙන තමයි ඔය විදියට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා රජ්ජුරෝ රාජ ඇඳුම ඇඳගත්තම තමයි ওই විදියට බබලන්නේ. නැත්තම් බබලන්නේ නැහැ. ඒ වගේම භික්ෂුන් අතරින් අරහත්ත්වයටපත් වූ භික්ෂුව පිරිසින් වෙන් වෙලා ධාන සමාපatti වලට සම්බන්ධිනකොට පිරිස අතරින් ඒ භික්ෂුව බබලන්න පටන් ගන්නවා. ධාන සමාපatti හින්දා. ඒ වගේම අහසේ දහවලට සූර්යයා බබලනවා ආනන්ද. ඒ වගේම ආනන්ද රාත්‍රියට චන්ද්‍රයා බබලනවා. හැබැයි ওই කරුණ වලින් තථාගතයන් වහන්සේ මේ පස් කරුණක් හින්දා ඒ සියල්ල අභිබවලා බබලන්න පටන් ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සීල තේජසින් භාග්‍යවතුන් වහන්සේ බබලනවා හැමදාම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ගුණ තේජසින් බබලනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥා තේජසින් බබලනවා. ඒ වගේම පුණ්‍ය තේජසින් බබලනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ධර්ම තේජසින් බබලනවා.
බුදුරණස් දේශනා සීලය, ගුණය, ප්‍රඥාව, පුණ්‍ය, පින, ඒ වගේම ධර්මයේ කියන මේ කාරණා පහෙන් ආනන්ද භාග්‍යවතුන් වහන්සේ බබලනවා කියලා. භාග්‍යවතුන් ලස්සන ගාථාවක් ඒ වෙලාව කිව්වා. දේශනා කළා. එතන හිටියා ගොඩාක් මිනිස්සු මේ පින්කමට ආපු. කොහොමද මේ ගාථාව භාග්‍යවතුන් දේශනා කළා. දිවා තපති ආදිච්චෝ. දවල්ට සූර්යා හොඳට බබලනවා. රත්තිං ආභාති චන්දිමා. රාත්‍රියට සඳ බබලනවා. සන්නද්ධෝ කත්තියෝ තපති. සන්නද්ධ වෙච්ච ඇඳුම ඇඳගත් රජතුමා පිරිස අතරින් බබලනවා. ජහයි තපති බ්‍රහ්මනෝ. ධ්‍යාන වඩින බ්‍රහ්මණයා රහතන් වහන්සේ ඒ අය අතරින්ම බබලනවා. හැබැයි භාග්‍යවතුන් දේශනා කරනවා අත සබ්බ මහෝරත්තින්. හැබැයි උදෑසන කාලේ රාත්‍රී කාලේ බුද්ධෝ තපති තේජසා. බුදුරජාණන් වහන්සේමයි මේ ලෝකේ බබලන්නේ. ඉතින් මේ ගාථාව කියනකොට පින්වත්නි කොච්චර මිනිසුන්ට බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වුණාද කියන්නේ. එතන හිටපු මිනිසුන්ගේ වැඩිම ප්‍රමාණයක් සෝතාපන්න ඵලයට පිටියා. භාග්‍යවතුන් වහන්සේ ගැන ඒ චිත්ත ප්‍රසාදය අචල භාවයට පත් වුණා. ධර්මයේ කියන අචල භාවයට බලන ඒ කාලේ තිබ්බ පුණ්‍යවන්තයන්ගේ හිතේ තිබ්බ ඒ පුංචි ගාථාවෙන් සාස්තුන් වහන්සේ ගැන කල්පනා කරලා සතර අපායන් සදාහට නිදහස් වුණා. දික්ටි සම්පන්න වුණා. ඉතින් පින්වත්නි ආන්නේ සාස්තුන් වහන්සේ ඉදිරියේ තමයි මේ හත්ක දිව්‍ය පුත්‍රය ආවේ. හත්ක දිව්‍ය පුත්‍රය ඇවිල්ලා දැන් මේ හිට ගන්න බලනවා හිට ගන්න විදියක් නැහැ. මේ බ්‍රහ්ම ලෝකයේ ඉඳලා ආපු කෙනෙක්. බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මයේ, ඊට පස්සේ පරිත්තාබ, අපමානාබ, ආබස්සර, ඒ වගේම පරිත්ත සුබ, අපමාන සුබ, ඒ වගේම සුබ කින්නක, වේහප්පල, මේ සියලු බ්‍රහ්ම ලෝක ඕමෝම පිළිවෙලින් උඩට යනකොට අවිහ කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒ ඉහළට යන්න බ්‍රහ්මයන්ගේ බලය වැඩි. ඒක කියනවා හරියට බ්‍රහ්ම රාජවරුන්ට පුළුවන් කියනවා අතට ගත අතැඹුලක්සේ. ඒ කියන්නේ අතැඹුලක් කියන්නේ නෙල්ලි ගෙඩියක්. නෙල්ලි ගෙඩියක් අතට අරගෙන බලනවා වගේ මේ ලෝක සත්‍යය දිහා බලන්න පුළුවන් කියන ලෝක ධාතු. ඉතින් එහෙම බලන්න පුළුවන් සමහර බ්‍රහ්මයන්ට දහස් ගණන්, ලක්ෂ ගණන්. එහෙම බලපු බ්‍රහ්මෙක් තමයි අද මේ හත්ක දිව්‍ය පුත්‍රයා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ හිට ගන්නට විදියක් නැහෙනි. තේජසක් නැහෙනි. බලන්න පින්වත්නි හැම මොහොතකම Taman සිහි කරන්න මේ තමයි අපි සරණ ගිය සාස්තුන් වහන්සේ. අපි උදේ හවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගිය අපගේ සාස්තුන් වහන්සේ ගෞතම රහත් සම්බුදු පියාණන් වහන්සේ. එතකොට කොච්චර හිතට සතුටක් එනවද නේද පින්වත්නි? ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ හත්ක ගුරු සුඛයක් මවා ගන්නට. එතකොට හිට ගන්න පුළුවන්. හත්ක දිව්‍ය පුත්‍රයා ගුරු සුඛයක් මවා ගත්තා. දැන් භාග්‍යවතුන් වහන්සේ අහනවා ලස්සන ප්‍රශ්නයක්. භාග්‍යවතුන් වහන්සේ දැන් අහනවා දැන් මේ හත්ක දිව්‍ය පුත්‍රයාගේ මනුස්ස ලෝකෙ වෙච්ච සිද්ධියක්. භාග්‍යවතුන් වහන්සේ අහනවා යේතේ හත්ක ධම්මා පුබ්බේ මනුස්ස භූතස්ස පවත්තිනෝ අහේසු. පින්වත් හත්ක ඉස්සර මනුස්ස ජීවිතය ගත කරද්දී ඔබ තුල යම් බණ දහම් තේරුම් අරගෙන හිටියද? බණ අහපු ඒවා තේරුම් අරගෙන හිටියද? දැන් භාග්‍යවතුන් වහන්සේ අහනවා. අපිනුතේතේ ධම්මා ඒ තරහි පවත්තිනෝ. හතක දැනුත් ඔබ තුලේ බණ දහම් වැටහි පවතිනවද? දැන් මනුස්ස ලෝකේ ඉන්නකොට හතක ඔයා දැන් බණපද අහලා තිබ්බනේ. එතකොට ඔයාට දහම් ගැටලු තිබ්බනේ. දැන් දෙවි කෙනෙක් වෙලත් ඒ දහම් ගැටලු ඒ ප්‍රශ්න ඒ වගේම ධර්මයේ තේරුම් ගත ධර්මයේ තාම තේරෙනවා. දැන් මේක හොඳ පණිවිඩයක් අපිට. දැන් ගොඩාක් අය හිතන්නේ අනේ දෙවිවරු අතර ගියාම අබ්බගතයි වගේ. දෙවිවරු අපේ පිනෙන් තමයි යැපිලා ඉන්නේ කියලා. දැන් මේකට හොඳ උත්තරයක් හම්බ වෙනවා. එතකොට හත්ක දිව්‍ය පුත්‍රයා කියනවා කියනවා යේච මේ බන්තේ ධම්මා පුබ්බේ මනුස්ස භූතස්ස පවත්තිනවා හේසු. ස්වාමීනි ඉස්සර මනුස්ස ජීවිතය ගත කරද්දී මට යම් බණපද දහම් වැටහි පැවතුනා නම් තේච මේ ධම්මා ඒ තරහි පවත්තිනවා. ස්වාමීනි දැනුත් මාහට ඒ බණපද එසේම වැටහි පවතිනවා. දැන් එහෙනම් මේ හත්ක දිව්‍ය පුත්‍රයා කියන්නේ මනුස්ස ලෝකෙද්දී හොඳට බණ අහපු කෙනෙක්. හොඳට බණ අහපු කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේ අහනවා මේ බණ දැන් දෙවියන් අතරට ගිහිලත් හත්ක ඒ විදියටම හිතන්න පුළුවන්ද? මනසිකාර කරන්න පුළුවන්ද? එහෙනම් බලන්න පින්වත්නි. මේ පරිපූර්ණ සත්පුරුෂයන්ගේ කේවල භූමියක් තමයි දෙවියන් අතර. අද මිනිස්සු දෙවියන් අතර යන්නකට ගරහනවා. දැන් බලන්න මේ මනුස්ස ලෝකේ ඔබ අප වගේ හිටපු මේ මනුස්ස ලෝකේ හිටපු මේ අය ධර්මය අහලා
ධර්මයේ හිතේ ඇති වුණු සතුට දෙවියන් අතර ගිහිල්ලා ඒ සතුට එහෙමම තියෙනවා. ඒ විතර නෙමෙයි තව දෙයක් කියනවා හත්තක දේව පුත්‍රයා. යේච මේ භන්තේ ධම්මා පුබ්බේ මනුස්ස භූතස්ස නප්පවත්තිනෝ අහවිසු. ස්වාමිනී භාගතුන් වහන්සේ ඒ වගේම ඉස්සර මට මනුස්ස ජීවිතය ගත කරද්දී යම් බණපද දහම් වැටහෙන්නේ නැතුව පැවතුනා නම් සමහර ප්‍රශ්න බණපද මට තේරුන්නේ නැහැ. සමහරට ඔබ අහනකොට ඔබට පටිසම්පාදේ පංච උපාදානස්කන්ධේ සමහර කොටස් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේද මේ හත්තක පුත්‍රයාගෙත් හත්තක දේව පුත්‍රයාට වනපද දහම් ඒවා සමහර ඒවා තේරුන්නේ නැහැ කියනවා. මනුස්ස ලෝකෙද්දී. මේ පටිසම්පාදේම නෙමෙයි. ඒ වුණා ධර්මයේ සමහර ඒවා තේරුන්නේ නැහැ කියනවා. හැබැයි දිව්‍ය පුත්‍රයා කියනවා තේජ මේ ධම්මා ඒ තරහි පවත්තිනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ දැන් මේ තේරෙන්නේ නැති දේවල් ටිකත් ඒ දැම්ම තේරෙන්නේ නැති දේවල් ටිකත් ඒ යම් බණ දහම් පදයක් වැටහි පැවතුන් නැත්තම් භාගතුන් වහන්සේ මට දැන් ඒ බණ පදද තේරෙනවා. තේරුම් නැති ඒවා ටිකක් තේරෙන දෙවියන් අතරට ආවට පස්සේ. දැන් මේ භාගතුන් වහන්සේ මේ කාරණාව ලෝකෙ ඉස්මතු කරන්න මේක ඇහුවේ ප්‍රශ්නේ. ඊට පස්සේ දැන් හත්තක දේව පුත්‍රයා කියනවා ඒ විතරක් නෙමෙයි භාගතුන් වහන්සේ. සියතාපි බහන්තේ භගවා ඒ විතරක් නෙමෙයි භාගතුන් වහන්සේ සියතාපි බහන්තේ භගවා ඒ තරහි ආකින්නෝ විහෙරති බික්ඛූහි බික්ඛුනීහි උපාසකේහි උපාසිකාහි රාජූහි රාජමහා මත්තේහි තිත්තියෙහි තිත්තිය ශාවකේහි. ස්වාමීනි භාගතුන් වහන්සේ මේ දවස්වල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ ඒ විතරක් මේ රජවරු රාජ මහා අමාත්‍යවරු ඒ වගේම අන්‍යාගමික තාපසවරු ඊට පස්සේ අන්‍යාගමික ශ්‍රාවකයන් පිරිවරාගෙන භාගතුන් වහන්සේ වැඩවසනාසේක්ද. දැන් මේ හත්තක දේව පුත්‍රයා කියනවා භාගතුන් වහන්සේ දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ රජවරු රජාමැතිවරු අන්‍යාගමික තාපසවරු ශ්‍රාවකයන් මේ පිරිවරාගෙන තථාගතයන් වහන්සේ ඉන්නවද? මේ දිව්‍ය පුත්‍රයා ලස්සන කතාවක් කියනවා. මොකද්ද? ඒව මේව කෝ අහම් බන්තේ ආකින්නෝ විහරාමි දේව පුත්තේහි. ස්වාමිනී භාගතුන් වහන්සේ වගේම මමත් දැන් දෙවියන් අතර දෙවිවරු පිරිවරාගෙන ඉන්නවා මේ විදියට. බලන්න මේ ධර්මයේ ශ්‍රවණය කළ ධර්මයේ පුරුදු කරපු මිනිස්සෙක් තමයි මේ ගිහිලා තියෙන්නේ. කොච්චරද කියනවා මේ දේව පුත්‍ර විස්තර කරනවා. දුරතෝපි බන්තේ දේව පුත්ත ආගච්ඡanti. මේ දුරේන්ද්‍ර දෙවිවරු එනවා කියනවා. හත්තකස්ස දේව පුත්තස සම්තිකේ ධම්මං සොස්සාමාති. භාගතුන් වහන්සේ ස්වාමීනි ඒ විදිහටමයි මා දිව්‍ය පුත්‍රයන් විසින් පිරිවරාගෙන වාසය කරන්නේ. ස්වාමීනි හත්තක දිව්‍ය පුත්‍රා වෙතින් බණ අසන්ට ඕනේ. බණ අහන්න ඕනේ කියලා දිව්‍ය පුත්‍රයෝ දුරේ ඉඳලත් එනවා භාගතුන් වහන්සේ මාව හම්බෙන්න. හත්තක දිව්‍ය පුත්‍රයා කියන්නේ මේ හත්තක දිව්‍ය පුත්‍රයා කියනවා එහෙම දැන් මං දෙවියන් අතර ඉඳලා දෙවියන් අතර ජීවිතේ. දැන් භාගතුන් වහන්සේ ඇහුවේ කලින් මනුස්ස ලෝකෙ ඉන්නකොට හත්තක දැන් ඇවිල්ලා බණ අහපු කෙනා. දැන් මහා බ්‍රහ්ම රාජයෙක් වෙලා භාගතුන් වහන්සේ ගාවට එනේ. එහෙම ආපු දැන් බ්‍රහ්ම රාජයට භාගතුන් වහන්සේගේ ඉස්සරහා හිට ගන්න විදියක් නැහැ. බලන්න විතර අපේ බුදුරජාණන් වහන්සේ කොච්චර ආනුභාවද නේද? බුදුරජාණන් වහන්සේ වගේ භික්ෂු භික්ෂුණී උපාසක පිරිවරාගෙන භාගතුන් වහන්සේ ඉන්නවා වගේ දිව්‍ය පුත්‍රයත් ඉන්නවා කියනවා මේ දිව්‍ය ලෝකේ. බ්‍රහ්ම ලෝකේ. මේ දෙවිවරුත් බණ අහන්න එනවා කියනවා. එහෙම දිව්‍ය පුත්‍රයාට ශාස්ත්‍රඥ වහන්සේ ඉදිරියේ ඉඳ ගන්න හිට ගන්න තේජස් නැහැ. ඒ තමයි අපි සරණගේ ශාස්ත්‍රඥ වහන්සේ. හැබැයි මේ හත්තක දිව්‍ය පුත්‍රයා මනුස්ස ජීවිතේ කරපු ලස්සන කාරණා ටිකක් කියනවා. පින්වත්නි බලන්න මෙන්න මේ කාරණා ඔබේ ජීවිත තුළත් තියෙනවද? හත්තක දිව්‍ය පුත්‍රයා කියනවා තින්නාහම් බන්තේ ධම්මානං අතිත්තෝ අප්පටිවානෝ කාලකතෝ. ස්වාමීනි මම මැරෙනකොට කලුරිය කලේ මම මැරෙනකොට කාරණා 3ක් පිළිබඳ තෘප්තියකට පත් වෙලා නොයි මැරුණි. කොච්චර කළත් මට මදීමයි කියලා හිතුනේ. තෘප්තියකට පත් උන්නේ භාගතුන් වහන්සේ. එපා වෙලා නොවේ. ඒ කාරණා 3 මොකද්ද? කතමේ සම්තින්නම්. හත්තක දිව්‍ය පුත්‍රයා කියනවා. මොකද්ද ඒ කාරණා 3? භගවතෝ අහම් බන්තේ දසනස් අතිත්තෝ අප්පටිවානෝ කාලකතෝ. ස්වාමීනි මං කලුරිය කලේ භාගතුන් වහන්සේ දැකීමෙන් තෘප්තියකට පත් වෙලා නෙවෙයි. එහෙනම් මේ හත්තක දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකෙ ඉද්දී නිතර බුදුරජාණන් වහන්සේ දකින්න ගිය කෙනෙක්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක්.
මේ ගිහිගේ ඔබ වගේ හිටපු කෙනෙක් පින්වත්නි. හැබැයි හත්ක දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේව දකින්න කොච්චර ගියත් ඇති වෙන්නේ නැහැ. අද අපි කොහොමද භාගතුන් වහන්සේ දකින්නේ පින්වත්නි? අද භාගතුන් වහන්සේ දකින්න අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණෙන් මේ විදිහටම දකින්න විදියක් නැහැ. හැබැයි භාගතුන් වහන්සේ පණවනවා. භාගතුන් වහන්සේ විදියටම දැක බලා වන්දනාමාන කරන්නට උතුම් චෛත්‍ය රාජානන් වහන්සේලා, උතුම් බෝධීන් වහන්සේලා. දැන් අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ දකින්න වගේ යන්න පුළුවන් උතුම් ස්ථානෙ මේ ලෝකෙ කොහෙද? ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ. බලන්න ඔබේ ජීවිතේ සෑරජානන් වහන්සේලා දකින්න ඔබට දකින්න කොච්චර දැක්කත් ඇති මදිවේ ඇති වෙන්නේ නැද්ද කියලා ඔබේ හිතේ. චෛත්‍ය බෝධිය වඳින එක බුදුරජාණන් වහන්සේ දකින්න යනවා කියලා හිතාගෙන එහෙම යන එක ඔබට කොච්චර කළත් මදි කියලා හිතෙනවද? හැබැයි හත්ක දිව්‍ය පුත්‍රයාට මදි කියලා හිතුන්නේ. බලන්න පින්වත්නි, උනත් අද කාලේ සමාජයේ තියෙන මේ මිනිස්සු අතර තියෙන දේ Tamanට ප්‍රශ්නයක් එනකොට, කරදරයක් එනකොට විතරයි බෝධි පූජා තියන්න මතක් වෙන්නේ. චෛත්‍ය බෝධිය වඳින්න මතක් වෙන්නේ. ඊට පස්සේ දවස් 7, දවස් 21, දවස් 14 එක විදියට බුද්ධ සත්කාර කර Tamanට ප්‍රශ්نين ගැලවෙන්න බෝධිය චෛත්‍ය වඳින ඒක කරන එකේ වැරද්දක් නැහැ. හැබැයි ප්‍රශ්නේ ආවන ඉවරුනේ ගමන් චෛත්‍ය බෝධි තිබ්බද කියලාවත් මතක නැහැ. හැබැයි මේ හත්ක දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකෙද්දි තෙරුවන් සරණ ගිය කෙනෙක්. මේ හත්ක දිව්‍ය පුත්‍රයා කිව්වේ ස්වාමීනි මං කලුරිය කළේ භාග්‍යතුන් වහන්සේ දැකීමෙන් තෘප්තියකටපත් වෙලා නෙමෙයි. හත්ක දිව්‍ය පුත්‍රයා අවසාන මොහොතේ මැරෙනකොටත් අනේ සාස්තුන් වහන්සේ දකින්න ඇත්නම්, අනේ බුදුරජාණන් වහන්සේ දකින්න ඇත්නම් කියන ආසාව හත්ක දිව්‍ය පුත්‍රයාගේ හිතේ තිබ්බා. අද බලන්න මිනිස්සු මැරෙනකොට මිනිස්සුන්ගේ හිතේ ඔය වගේ ආසාවල් තියෙනවද? අද මිනිස්සුන්ගේ හිතවල තියෙන අනේ මට ලොකු දුව දකින්න ඕනේ, රටින් එකා දකින්න ඕනේ. මේ මැරුණ ගමන් ඇදයට පෙරේ යකින්නි වෙලා ඉපදෙනවා. හැබැයි උදේ හවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යනවා. පන්සලකට, අසපුවකට, විහාරස්ථානයකට ගියාම ගිය පයින් මෙන්න ඉක්මනට යමන් කී ඉන්නේ මල් පූජා කරපු ගමන්. අද බලන්න මිනිස්සුන්ගේ තියෙන මේ වෙනස්කම. හැබැයි එදා හත්ක දිව්‍ය පුත්‍රයා භාගතුන් වහන්සේ දකින්න නිතර ගියා. කොච්චර බලන්න ගියත් බුදුරජාණන් වහන්සේ දකින්න එක හත්ක දිව්‍ය පුත්‍රයාට ඇති වුණේ නැහැ මැරෙනකොටත්. පින්වත්නි, දැන් ඔබ ඔබේ ජීවිතය අහලා බලන්න. සාස්තුන් වහන්සේව දකින්න යන එක ඔබට ඇති වෙලා තියෙනවද? ඔබ සමහරට ඔබට සාස්තුන් වහන්සේ ගාවට යන්න බැරුව ඇති. චෛත්‍ය බෝධියකට යන්න බැරි නම් ඔබ බුදුන් වඳිනවද කියලා මතක තියාගන්න. අහලා බලන්න ඔබේ ජීවිතේ. උදේ ආවා බුදුරජාණන් වහන්සේ දකින්න යනවා කියන සිතින් උදේටත් ඒ වගේම හවසටත් රාත්‍රියටත් සාස්තුන් වහන්සේ වන්දනා කරනවාද කියලා ඔබෙන් අහලා බලන්න. පින්වත්නි, ඒ තමයි තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාගේ පළවෙනි ලක්ෂණය. හත්ක දිව්‍ය පුත්‍රයා බඹලොව ගියේ නිකන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නිතර බැහැ දැක්කා. බුදුරජාණන් වහන්සේට නිතර වන්දනා කළා. බුදුරජාණන් වහන්සේට ආදර ගෞරව කළා. ආදර ගෞරව කරලා යනකොටත් හත්ක දිව්‍ය පුත්‍රයාගේ හිතේ තිබ්බේ හෙටත් එන්න ඕනේ. හෙටත් එන්න ඕනේ. ඔබ අහලා ඇති මහා පරක්කම් බහු රජුරු. මහා පරක්කම් බහු රජුරුවන්ගේ ජීවිතෙත් ඒ වගේ. මහා පරක්කම පුදුමයි රජ කෙනෙක් කළත්. උදේ නැගිට්ටකම මූණ කට හොදගෙන ඉතාමත් පිරිසිදු විදියට පිරිසිදු වස්ත්‍ර ඇඳලා බුදුන් ඇඳලා දවස පටන් ගන්නෙ. ඒ වගේම ධර්මයේ සජ්ජායනා කරනවා. සංඝයාට දන් දීලා කටයුතු පටන් ගන්නෙ. ඒ වගේ මහා පරාක්‍රම රජු නින්දයන්ට කලින් කඩු ශිල්ප, දොණු ශිල්ප පුරුදු වෙලා ආයි බුදුන් ඇඳලා සෑය බෝධියේ චෛත්‍ය වැඳලා තමයි නිදාගන්න යන්නේ. ඒක අපේ මුතුන් මිත්තන්ගේ, සිංහලයන්ගේ අතීතයේ තිබෙන මිනිස්සුගේ තිබ්බේ පුරුද්දක්. කොච්චර කළත් ඒක මදි. කොච්චරද කියන්නේ පින්වත්නි, සුද්ධ ඇවිල්ලා මේ රටවල් ආක්‍රමණය කරනකොට, මේ රට ආක්‍රමණය කළ වෙල්ලැස්ස කරල්ලේ එහෙම මිනිස්සු සමූල ඝාතනය කළා. අහිංසක මිනිසුන්ව. එහෙම සමූල ඝාතනය කරද්දී මිනිස්සු කැලෑවල් වලට වල් වැදුනා.
කැලෑවල වල දවස හැංගිලා හිටියේ. හැබැයි කැලෑ මල් පොහොට්ටු කඩාගෙන ගිහිල්ලා මහා සෑය වඳින එක, ජයශ්‍රී මහා බෝධිය වඳින එක මිනිස්සු නැවතුනේ නැහැ. එහෙම જાතියක් මේ සිංහල જાතිය කියන්නේ. ඒ මිනිස්සුන්ට තිබ්බ දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දකින්න එක, සෑරජාණන් වහන්සේලා දකින්න එක, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳින එක, ධාතුන් වහන්සේලා තැන්පත් කරපු සෑයවල් වඳින එක, බෝධීන් වහන්සේලා වන්දනා කරන එක ඒ මිනිස්සුන්ගේ ජීවිතයේ කොටසක්. හැබැයි අය වගේමයි හත්තක දේව පුත්‍රයාත්. මනුස්ස ලෝකයේදී කියනවා භගවතෝ අහම්බන්තේ දසනස් අතිත්තෝ අපපටිවානෝ කාලකතෝ. මැරෙනකොටත් අනේ බුදුරජාණන් වහන්සේ දකින්න ඇත්නම්. එහෙනම් බලන්න මේ හත්තක දේව පුත්‍රයාගේ ඇස් දෙකෙන් දකින්න ආසම දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දකින්න එක. බුදුරජාණන් වහන්සේ දකින්න එක. ඊට පස්සේ ඒක තමයි පළවෙනි එක. දැන් මේක තමයි කියන භාග්‍යවතුන් වහන්සේ මම මනුස්ස ලෝකෙ ඉද්දි මට තෘප්තියක් ලැබුණේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ නිතර දකින්න යන එක. ඊට පස්සේ හත්තක දේව පුත්‍රයා කියනවා සද්ධම්ම සවනස්සා හම්බන්තේ අතිත්තෝ අපපටිවානෝ කාලකතෝ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ මම කලුරිය කළේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තෘප්තියකටපත් වෙලා නෙවෙයි. අනේ තව බණ පදයක් අහන්න තියෙනවා නම්, බුදුරජාණන් වහන්සේගේ බුදුබණ පදයක් අහන්න තියෙනවා නම්, දවස පුරාවටම ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මය අහන්න කැමති මේ හත්තක දේව පුත්‍රයා මැරෙනකොටත් බණ පද අහන්න කැමති. බලන්න මේ තෙරුවන් සරණගේ ශ්‍රාවකයෝ මනුස්ස ලෝකෙ ඉඳී මේ මේ මහා බල සම්පන්න බ්‍රහ්මයෝ ඇවිල්ලා මේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මනුස්ස ලෝකෙදී එහෙම හිටියේ. මට කොච්චර බණ පද ඇහුණත් භාග්‍යවතුන් වහන්සේගේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය එපා වුණේ. තව ඕනේ කියන අතෘප්ති වෙලා ධර්මයමයි ඇහුවේ. බලන්න පින්වත්නි අද මිනිසුන්ගේ හිතේ ওই වගේ අදහස් තියෙනවද? සමහර විට ඔන්න තමන්ගේ අවමගුලකට හරි ස්වාමීන් වහන්සේ නමක් හරි හාමුදුරු කෙනෙක් හරි වැඩමුවොත් අපි දන්නවා දැන් ගොඩක් අඩුයි ඒක. අතීතයේ මිනිසුන්ගේ බණ පද අහනකොට ඒ පැය බණ අහන එකත් සෑහෙන අමාරුවෙන් අහන්නේ. ගොඩක් පිරිමේ එළියට වෙලා ඉන්නේ. සමහර අය කැරම් බෝඩ් එකේ කැරම් ගහ ඉන්නවා. සමහර පිරිමේ දරුවෝ මේ මහා පව් ඒ දවස්වල දන්නේ නැතුව කරගත්ත ඒවා. මේ පැය දේශනා ඉවරනකොට එතන තියෙන ඔරලෝසුවේ ලාම් එක තියලා තියෙනවා. අර භික්ෂුන් වහන්සේ ධර්මයේ කීකී ධාර්මික වදිනවා. ධර්මය අහන එක අගෞරව විදියට කළේ. බලන්න පින්වත්නි එහෙනම් එහෙම කාලයක් අපිට තිබ්බද නැද්ද? හැබැයි මේ කල්යාණ මිත්‍රේ 15 වෙනිදා අපේ ගුරුදේවයන් වහන්සේ පහළ වෙලා ධර්මයේ කියන්න ගත්ත පැයක් නෙමෙයි පැය දෙක තුන මිනිස්සු අහන්න ගත්තද නැද්ද? ඒකයි මේ අපේ ජීවිතයක තෙරුවන් සරණ යෑම කියන්නේ ධර්මයන්ස්ත්‍රේ ධර්මයේ කොච්චර ඇහුවත් අපේ ජීවිතය අපිට මදි කියන අදහස තියෙන්න ඕනේ. දැන් බලන්න එහෙම ධර්මය අහපු හත්තක දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකෙ ඉද්දී එහෙම අහලා දැන් බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා දිව්‍යවරු පිරිවරාගෙන ධර්මයේ කියනවානේ. තේරෙන්නේ නැති දහම් පදපතත් දැන් සමහර බණ ටික අහනවා. ධර්මයේ සමහර ඒවා තේරෙන්නේ නැහැ. හැබැයි ධන අහන එකට ආස කළා. බණ අහන එක දිගටම කළා. බණ අහන එක කොච්චර කළත් මදි වුණා. ඒ දිව්‍ය පුත්‍රයා දෙවියන් අතට ගිහිල්ලා ඒ තේරෙන්නේ නැති බණ පදත් අද දෙවියන් අතට තේරෙනවා. බලන්න පින්වත්නි මේ අපේ ජීවිතේ අපිට ඇති වෙලා තියෙනවද? මේ අපේ ජීවිතේ ඇති වෙලා තියෙනවා. දැන් බලන්න ගොඩාක් අයට බණ පද පැයක් දෙකක් අහනකොට මොකද වෙන්නේ? ඉක්මනට නිදිමත එනවා. ඊට පස්සේ සමහරට ධර්ම දේශනා ඉවර වෙන්නේ කොයි වෙලාවෙද කියලා තමයි හැම වෙලාවෙම කල්පනා කර ඉන්නේ. මේ බුදුබණ පදවලට තමන්ගේ හිතේ ආසාව ඇති කරගන්න. ඒ ආසාව පින්වත්නි තමන්ව සුගතිගාමී කරනවා. සුගතිගාමී කරනවා. හත්තක දේව පුත්‍රයා කියනවා ස්වාමීනි මං කලුරිය කරනකොට මැරෙනකොටත් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තෘප්තියකටපත් වෙලා නෙවෙයි මැරුණේ. දැන් බලන්න ඔබේ ජීවිතෙත් ඔබගෙන් අහලා බලන්න පින්වත්නි. ශාස්ත්‍රඥ වහන්සේ දකින්න එක ඔබට ඇති වෙලා තියෙනවද? සමහර විට ඔබ කටයුතු අද බෑ හෙට කරමු. එහෙනම් ඔබේ තුල එතන දෝෂයක් තියෙනවද නැද්ද? සරණේ. සමහරට අද කම්මැලි, අද වහිනවා. අද බෑ සිල් ගන්නට. අද බෑ පන්සලට යන්න.
අද කට්ටියක් එනවා පස්සේ දාමුවක. හැබැයි අපි ඊට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගිහිල්ලා දැන් මේ මැරිච්ච අය දෙවියන් අතරද ගියේ කියලා හොයනවා. බලද්දි මෙන්න මේ ගෙදර ඉන්න කෙල්ල ඔළුව වන්න පුංචි දරුවා කියනවා මම මේ ඉස්සර එතකොට අහන්නේ මේ පන්සල් ගියානේ නිතර. මොකද උනේ? දැන් පෙරේතෙක් වෙලා. ඒ හිතේ කැමැත්ත තිබ්බේ නෑ. සමහර විට කරන්නා වාලෙට කරනවා. බණපද අහන් ඉන්නවා. හැබැයි නිකන් ඔහේ අහන් ඉන්නවා. ඒ ධර්මයේ ආදරෙන් ගෞරවයෙන් ඒ ධර්මයට තියෙන භක්තියකින් නෙමෙයි අහන්නේ. නිකන් අහන් ඉන්නවා. එහෙනම් බලන්න මේ හත්ක දිව්‍ය පුත්‍රයා කොච්චර ධර්මයේ ශ්‍රවණය කළා ඒ හත්ක දිව්‍ය පුත්‍රයාට මනුස්ස ලෝකෙ ඉන්නකොට ඇති වුණේ. එන හිතේ ලොකු ඡන්දයක් තිබ්බා. භාගතුන් වහන්සේ දකින්න එක. උදේහවා. ඒ වගේම ලොකු ඡන්දයක් තිබ්බා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගෞරවයෙන් අහන එක. මේවත් පින්වත්නි අපේ ජීවිතයට ඇතුළත් කරගෙන බලන්න අපි ටීවී එකක් දැම්ම අපේ ටීවී එකේ අපි බලන රූපවාහිනියේ අපි වැඩියම S2 යන්නේ මොකටද? සමහර විට සින්දු වලට වෙයි. සමහර විට චිත්‍රපටි වලට. සමහර විට දේශපාලනයට. ඕවා බල අපේ හිතේ අපි රාග ගින්න තව තවත් වැඩි කරගන්නවා. දේශ ගින්න තව තවත් වැඩි කරගන්නවා. මෝහ ගින්න තව තවත් වැඩි කරගන්නවා. මරණින් මත්තේ යන්න තියෙන එක තැනයි. ඒ තමයි සතර අපාය. ඒකින්ද පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරණ යන ඔබ උදේහවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන ඔබ බුදුරජාණන් වහන්සේ දකින්න එකට උදේහවා බුදුන් වඳින එකට ආස කරන්න. බුදුන් වඳින එක තමන්ගේ ජීවිතේ කොටසක් කරගන්න. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේගේ දහම් කරුණු අහන එකට ආස කරන්න. ඒ ධර්මය අහන එක ජීවිතේ කොටසක් කරගන්න. හත්ක දෙවි පුත්‍රයා මේ කියන්නේ මානුෂ ලෝකේ ඉඳලා නෙමෙයි. බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම ලෝකෙ ඉහළටම ගිහිල්ලා සුද්ධාවස බ්‍රහ්ම තලයක ඉඳලා ආයි මානුෂ ලෝකෙට මේ දෙවි පුත්‍රයා එන්නේ. ඒදිම පිරිනොම් පානවා. බලන්න පින්වත්නි ඔබ අපි වගේ හිටපු මානුෂ ලෝකෙ හිටපු අය දෙවියන් අතට ගිහිල්ලා ඒ සැප භුක්ති විඳින්නේ. බුදුරජාණන් වහන්සේ කොච්චර දැක්කත් ඒ ඇයට භාගතුන් වහන්සේ පාවුන්නේ. ධර්මයේ කොච්චර හැවුවත් සමහරට එකම බණ පදේ වෙන්න පුළුවන්. ඒ ඇයට ඒ පාවුන්නේ. තෙරුවන් සරණ ශ්‍රාවකයාගේ ලක්ෂණයක් ඔය දෙක. හත්ක දිවි පුත්‍රයා විතර නෙමෙයි තව එකක් කියනවා. සංඝසාහම් බන්තේ උපට්ඨානස අතිත්තෝ අපටිවානෝ කාලකතෝ. ස්වාමීනි භාගතුන් වහන්සේ මම කලුරිය කලේ ආර්ය සංඝයාට උපස්ථාන කිරීමෙන් තෘප්තියකට පත් වෙලා නෙවෙයි. රහතන් වහන්සේලාට අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට කොච්චර උපස්ථාන කළත් භාගතුන් වහන්සේ මට මැරෙනකොට අනේ තවත් උපස්ථානයක් කරන්න ඇත්නම් කියන අදහසින් මම මැරුණේ. දැන් ඔබ දන් දෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ඔබෙන් අහලා බලන්න පින්වත්නි. ඔබ දානේ දීලා ඔබට දානේ දීලා ඉවරන ගමන් මොකක්ද හිතට එන්නේ? ගොඩක් වෙලාවට. දැන් ඉවරයි ඉක්මනට විජහට යමල්ලා නේද? ඔබ ඔබෙන් අහලා බලන්න. හැබැයි ඒ අතර ඇති සාතුනාග සංඝරත්නයේ ගුණ සිහි කර සතුට වෙන අය ඉන්නවා. ඇතැම් අයගේ හිතවල තියෙන්නේ. දඩි බිරියට දාන දීලා දඩි බිරියට දුවන්න. ඒ සංඝයාට උපස්ථානේ හරියට එයා කරගන්න දක්ෂ නැහැ. ශ්‍රාවක මහා සංඝරත්නය කිව්වා මෙතන ඉහළම වැඩ ඉන්නේ රහතන් වහන්සේලා. ඒ වගේම මාර්ගඵලලාභී ශ්‍රාවකයන් වහන්සේලා. ඔබට මේ ශ්‍රාවකයන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ගුණ සිහි වෙනවද කියලා තමන් කල්පනා කරන්න. එහෙම සිහි කර දන් දෙන එක ඔබට ඇතිවීමක් නැද්ද කියලා කල්පනා කරලා බලන්න. ඇතිවීමක් නැද්ද කියලා කල්පනා කරලා බලන්න. උදේහවා බුදුන් වඳිනකොට රහතන් වහන්සේලාට ශ්‍රාවක මහා සංඝරත්නයට හදවතින්ම ගුණ සිහි කර වන්දනවා කරනවද කියලා තමන් අහලා බලන්න. ඒ අතර ඔබට වහිනකොට කම්මැලිකමක් එනකොට අසනීපයක් එනකොට අනේ වැඩක් නෑ අතැල්ලා දාමු. අදට විතර පොඩි රෙස්ට් එකක් ගමු. එහෙමත් හිතනවද කියලා කල්පනා කරලා බලන්න. හැබැයි හත්ක දේව පුත්‍රයාගේ මුළු ජීවිතේම සංඝයාට උපස්ථාන කරන එක ඇති වුණේ නෑ. හත්ක දේව පුත්‍රයා මේ දේවල් කියන්නේ මනුස්ස ලෝකෙට ආයෙ එන්න විදියක් නෑ. පෙරුම් පානවා. ඇයි මේ දේශනාව තුළින් අපිට කියන්නේ තෙරුවන් සරණගේ ශ්‍රාවකයෝ හැටියට සාස්තුන් වහන්සේ දකින්න එක, ධර්මයේ ශ්‍රවණය කරන එක, ශ්‍රාවක සංඝරත්නයට උපස්ථාන කරන එක තමන්ගේ ජීවිතේ
ඇතිවීමක් කරගන්න එපා. කොච්චර කළත් Tamanට ඒ උපස්ථානයේ මදි කියලා හිතේ ඇති වෙනවා නම් අන්න එතන සරණ තියෙනවා. බුදුරජාණන් ලස්සන ගාතාවක් කියන මේ ශ්‍රද්ධාවන්තයා ගැන. දස්සන කාමෝ සීලවතං. දැන් බලන්න ඔබ තුල ශ්‍රද්ධාව තියෙනවද? සිල්වත් ගුණවත් උතුමන් දකින්න කැමති. දස්සන කාමෝ සීලවතං සද්ධාම්මං සෝතමිච්ඡති. ධර්මය අහන්න හරි කැමති. විනේය මච්චේර මලං. මේ මසුරු මල දුරු කරලා දන් දෙන්න හරි කැමති. බුදුරජාණන් දේශනා කරන සවේ සද්දෝති උච්චති. ආන්‍යයට තමයි සද්ධාවන්තයා කියන්නේ. අපි පින්වත්නි ඔබට සද්ධාවන්ත පින්වත්නි කියනවා. ඔබ තුල ඒ කාරණා තියෙනවද බලන්න. සිල්වත් ගුණවත් උතුමයෝ දකින්න ආසද හිතේ. ඒ හැබැයි ඒ උතුමයෝ දැක්කම අගුණ නම් සිහි වෙන්නේ. තමන්ගේ සද්ධාව එතන දුර්වලයි. සද්ධාව එතන නැහැ. ඒ වගේම ධර්මය අහන්න තමන්ගේ හිතේ ආසාව තියෙනවද? ආසාව තියෙනවා නම් සද්ධාව තියෙනවා. ඒ වගේම දන් දෙන්න කොච්චර දන් දුන්නත් තමන්ගේ හිතේ ඒ දාන්නෙට ආසාව තියෙනවද? එහෙනම් ඔබ සද්ධාවන්තයෙක් කියලා භාගතුන් වහන්සේ දේශනා කළේ. ඉතින් පින්වත්නි මේ හත්තක දිව්‍ය පුත්‍රයා කියනවා ඉමේ සංකෝ අහම් බන්ති තින්නම් ධම්මානං අතිත්තෝ අප්පටිවානෝ කාලකතෝති. ස්වාමීනි භාගතුන් වහන්සේ මං කලුරිය කළේ ඔය කාරණා තුන පිළිබඳව තෘප්තියකටපත් වෙලා නොවි එපා වෙලා නොවි. බලන්න අද ලෝකයේ මිනිස්සු මැරෙනකොට සමහර විට මං ඕක මරාගෙන මැරෙනවා කියන මේ සිතුවිලි වලින් මැරෙන්නේ. ඔහොම කොහොම හරි පලි ගන්නවා කියන හදේ. හැබැයි මේ හත්තක දිව්‍ය පුත්‍රයාගේ ජීවිතේ බලන්න මනුස්ස ලෝකෙද්දී. නැත්තම් මගේ දුවකෝ, මගේ දරුවකෝ, මගේ බිරිඳකෝ, මගේ ස්වාමියාකෝ අපි ජීවිතේ දකින්න හදින ඔය වගේ කාම වස්තුන්ට නම් පින්වත්නි ඒ ස්වභාවය වෙනස් කරගන්න ඔබ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් හැටියට බුදුන් දකින්න ආස කරන්ට බුදුරජාණන් වහන්සේ නිතර උදේ හවා වැඳ වැඳ ඒ වගේම ධර්මයේ නිතර අහන්න ආස කරන්ට ඒක ඔබේ ජීවිතේ දිව්‍යයන් අතර යන්න උපකාර වෙනවා. ඒ වගේම ශ්‍රාවක සංඝරත්නයට දම්පැන් පුළුවන් පමණින් හරි දම්පැන් පූජා කරන්ට තමන් ආස කරන්ට. මොකද බුද්ධ කාලේ මහා විදිහටත් දන් දුන්නා. අනේ පිළිසිතුමා විසාකා වගේ මහා පුණ්‍යවන්තයෝ. ඒ වගේම මේ කැවුමක් පූජා කරලා, ඉඳි කට්ටක් පූජා කරලා, පිට්ටුවක් පූජා කරලා සංඝරත්නයේ සමහා සංඝරත්නයේ ගුණ සිහි කරලා දෙවියන් අතර ගියා හිටියා. අද ඒ හැමෝම දෙවියන් අතර පින්වත්නි. ඒකින්ද මේ දේවල් වලට ආස කරන්ට Tamanට මේ ලෝකේ එක එක දේවල් ලැබෙන්න පුළුවන්. නොලැබෙන්න පුළුවන්. දැන් මේ කාලේ තියෙන ප්‍රශ්නත් එක්ක Tamanට විවිධ අරුබුද ඇති. හැබැයි බුදුරජාණන් වහන්සේ දකින්න එක බුදුන් අඳින එක නවත්තන්න එපා. මේ අරුබුද අතරේ ඔබට කණ්ඩ බොණ්ඩ නැතුව ඇති ආර්ථික අගහිඟකම් ඇති. ධර්මය අහන එක නවත්තන්න එපා. ඒක ඇතිවීමක් කරගන්න එපා. මොකද අර දේවල් අපිට සසරේ කලින් කලට අටලෝ දහම කියන එක පෙරලෙනවා පින්වත්නි. කාලයකට ඒක හරියට රෝදයක් වගේ. කාලයකට මේ කාලයකට සැප එනවා. කාලයකට දුක එනවා. කාලයකට යසස එනවා. පිරිවර එනවා. කාලයකට අයස එනවා. කාලයකට නිന്ദා එනවා. කාලයකට ප්‍රශංසා එනවා. සැප දුක් නිന്ദා ප්‍රශංසා මේ අටලෝ දහම කියන දේවල් ලාභේ අලාභේ කාලයකට ලාභ වෙනවා. කාලයකට අලාභ වෙනවා. මේ අටලෝ දහම කියන චක්‍රේ නිතර කැරකෙනවා. එක වෙලාවකට ඔබට ලාභය වෙන්න පුළුවන්. මේ කාලේ ඔබට අලාභය වෙන්න පුළුවන්. මේ කාලේ ඔබට අයස වෙන්න පුළුවන්. මේ කාලේ ඔබට දුක වෙන්න පුළුවන්. මේ කාලේ ඔබට මේ කාලේ ඔබට මේ ලාභ අලාභ යසස මේ කාලේ නිന്ദා වෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි බුදුරණන් වහන්සේ දේශනා කළේ මේ සියල්ල අනිත්‍යයි, දුක්ඛයි, විපරිණාම ධම්මයි. මේවා අනිත්‍යයි, මේක දුකටයි තේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. කල්පනා කරන්න. යම් අරගලයකට ඔබ මහන්සි ගන්නවද? ඔබ තුර ඇතුලේ අභ්‍යන්තරයේ තියෙන අරගලේ සංසිඳින්න පටන් අරන් ඉවරයි. අපි කාලය සතුටින් හිටපු කාලවල නැද්ද? හිටියා. දුකින් හිටපු කාලවල නැද්ද? හිටියා. ආයි සැපෙන් හිටපු කාලවල නැද්ද? හිටියා. කල්පනා කරන්න ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරලා බලන්න. මේ කාරණා මටලෝ දහම කැරකෙද්දී ඔබේ ජීවිතයේ මේ කාරණා තුන කොච්චර කලක් මදි කියලා හිතා ගන්න. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දකින්න එක. ඒ තමයි ධර්මයේ ශ්‍රවණය කරන එක. ඒ තමයි ශ්‍රාවක සංඝරත්නයට උපස්ථාන කරන එක. ඔබේ ජීවිතේ ওই වගේ කාරණාව තුළ ඉන්නවනම් ඔබේ ජීවිතේ සංසිඳන ජීවිතයක් පින්වත්නි. සංසිඳන ජීවිතයකට ආස කරන්න. දේශින් මරණවා කොටනවා කිය කෑග ගහින්න
ලෝකයකට ආස කරන්න එපා. මොකද අපි මේ ලෝකවල අපිට සසරේ ඕන තරම් හම්බෙලා තියෙනවා. ඊවට ආස කළා කියලා අපිට යන්න තියෙන ලෝකෙත් සතර අපාය නැමැති ලෝකෙත් අතිශය බිහිසුණු ඊට වඩා දුක් සහගතයි. හැබැයි ඔබ බුදුරජාණන් වහන්සේ දකින්න ආස කළොත්, ඔබ ධර්මය අහන්න ආස කළොත්, ඔබ ශ්‍රාවක සංඝයාට උපස්ථාන කරන්න ආස කරකොත් ඔබගේ අභ්‍යන්තරයේ තියෙන අරගලයයි සූපත් වෙන්නේ. ඒ අරගලය ඔබ ජය අරගෙන ඉවරයි. හත්ක දිව් පුත්‍රයා මනුස්ස ලෝකේ හිම අරගලයේ ජය ගත්ත කෙනෙක්. අද දෙවියන් අතරිනුත් බ්‍රහ්මයන් අතරිනුත් බබල බ්‍රහ්මයන්ට ධර්මයේ කිය හත්ක දිව් පුත්‍රයා ඒ බඹලෝම පිරිනවන් පාන්නට ලැස්තිලා ඉන්නේ. ඊ වගේ උතුම් ජීවිතවලට ආස කරන්නට. මේ පුංචි ලාමක කාමක දේවල් වලට, Tamanට කන්න බොන්න තියෙන දේවල් වලට, Tamanට අවශ්‍ය මූලික අවශ්‍යතා මත ඒවා මත Tamanගේ තුලින් ධර්මය ඈත් කරගන්න එපා. ධර්මයේම Tamanගේ ජීවිතය ලං කරගන්න. හත්ක දිව් පුත්‍රයා අවසාන ලස්සන ගාතාවක් කියනවා. නාහම් භගවතෝ දස්සනස්ස තිත්ති මජ්ජකා කුදාචනං. මට කවදාකවත් භාගතුන් වහන්සේ දැකීමෙන් තෘප්තියක් ඇති වූ බවක් ඇති උන්නේ. තිත්ති මජ්ජකා කුදාචනං. ඒ වගේම සංඝස්ස උපට්ඨානස්ස සද්ධම්ම සවනස්සච. ඒ වගේම ආර්ය සංඝයාට උපස්ථාන කිරීමත් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමත් තෘප්තිමත් භාවයක් ඇති උන්නේ. ඒ වගේම හත්ක දිව් පුත්‍රයා කියනවා අදි සීලේහි සික්කමානෝ. අදි සීලේ හික්මලා. පින්වත්නි ගිහි ඔබට තියෙන අදි සීලේ කුමක්ද? ගිහි කෙනෙක්ට පුළුවන් උපරිම සීලය අදි සීලය තමයි දස සීලය. හත්ක දිව් පුත්‍රයා දස සීලෙනුත් ඉඳලා තියෙනවා. කලින් කාලට. උපෝසතේ විතරක් නෙමෙයි. දස සීලිනුත් ඉඳලා තියෙනවා. සද්ධම්මේ ශ්‍රවණේ රතු ධර්මයේ ශ්‍රවණය කෙරී ඇලීමින් වාසය කළේ. තින්නං ධම්මාන මතිත්තෝ මේ කාරණා තුන පිළිබඳව අතෘප්තිමයි හත්තකෝ අවිහංගතෝති. හත්තක අවිය කියන බ්‍රහ්ම ලෝකෙට ගියේ. අවිය කියන්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලින් එකක්. අවිය අතප්ප සුදස්ස යකනිට්ටක මේ බ්‍රහ්ම ලෝක තවල තමයි අනාගාමී ශ්‍රාවකෙ ඉපදෙන්නේ. එහෙනම් හත්තක මනුස්ස ලෝකේ මේ කාරණා තුන තෘප්තිමත් නොවි අනාගාමීත් වෙලා අනාගාමී බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා අද මේ ඇවිල්ලා මේ කාරණාව කිව්වේ. මේ කාරණාවෙන් අපි මේ උතුම් ධර්මය අපේ ජීවිතේට පුරුදු කරගමු. මේ ධර්මය අපේ ජීවිතේට පුරුදු කළා. අපේ ජීවිතේට මේ කාරණා කොච්චර කළත් මදිද කියන කාරණාව තමන් අහලා බලන්න. ඒවා ඒ විදියට මදි වෙන විදියට තමන්ගේ හිත මහා විදියට පුළුල් කරගන්න. ඔබටත් බුදුරජාණන් වහන්සේ දකින්න හිතේ ආසාව බලවත් කරගෙන ධර්මය අහන්න තියෙන ආසාව තව තවත් බලවත් කරගෙන ශ්‍රාවක සංඝරත්නයට උපස්ථාන කරන්න තියෙන ආසාව තව තවත් බලවත් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට සියලු වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ ධම්සයුර සදහම් දේශනාව සඳහා සදහැපර අනුග්‍රහය දරන්නේ අලුත්ගම පදිංචි ලේක් හවුස් ආයතනයේ සේවයේ නියුතු පින්වත් ගයාන් රුජිත ප්‍රනාන්දු මහතා සහ බිරිඳ වෙන දිසානායක නදීෂා කුමාරි මහත්මිය විසින්. ඉතින් මේ පින්වතුන් තමයි අද දවසේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ උතුම් ධර්ම දානමේ පින රැස් කරගන්නේ. ධර්මයේ දන් දීලා ජීවිතයට අග්‍ර පිනක් රැස් කරගත්තා. ඉතින් රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා ජුනි මාස 3 වෙනි දින 7 වෙනි ජන්මදිනයේ දෙන සදෙව් තේජාන් පුතුණුවන්ට පින් අනු පුතුණුවන්ටත් ඒ වගේම 2022 පෙබරවාරි මාස 2 වෙනි දිනට උපත ලැබූ ජනුලි බිනායා ප්‍රනාන්දු ඒ පුංචි දියණියට නිදුක් නිරෝග සුවපත් භාවය පිණිස දීර්ඝායුෂ පිණිස පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම 2008 මාර්තු මාස 25 වෙනි දින උපත ලැබූ වසර 7ක් පමණ අසනීප තත්ත්වයෙන් පසු වෙන රවීෂා ගිම්හානි ප්‍රනාන්දු දියණියට තෙරුවනේ ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝග සුවපත් භාවය පිණිස දීර්ඝායුෂ පැතීමටත් ඒ වගේම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඉදිරි අනාගත සාර්ථක කර ගැනීම පිණිසත් සෙත් පැතීම පිණිසත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර පිණිසත් තමයි මේ පින්වතුන් මූලික කරගෙන අද දවසේ මේ ධර්ම දානමය පින් රැස් කරගත්තේ. ඉතින් අපි රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් පින් කැමති සීල දෙවිවරුන්ට ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු. දෙවිවරුන්ට අධිපති ශක්තිවතුන්ට සතරවරම් දෙවිවරුන්ට 38ක් කුසෙම්පති දෙවිවරුන්ට බුදු සසුන සුරකින සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාම හිතකාම සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව මේ වශයෙන් සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. අප සීල දෙනාට ධර්මයේ හැසිරෙන්න පින් රැස් කරන්නට දෙවියන්ගේ උපකාර සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ ධර්ම දානමේ පින උපකාර වේවා. සාදු සාදු සාදු.
ඒ වගේම මේ රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍යානුභාව බලය අපට මේ උතුම් ධර්මයේ කියා දෙන අපට මේ තෙරුවන් සරණ මේකල හඬ නගා බුදුරජාණන් වහන්සේගේ සරණගෙන කියා දෙන අපගේ ගුරු දේවෝත්තම අති පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. මේ අනන්ත පුණ්‍යානුභාව බලයෙන් ගුරු දේවඳුන් සතවර්ෂාදි කාලයක් නිදුක් නිරෝග සූපත් භාවයේ දීර්ඝායු ශ්‍රී සම්පත්තිය සැලසේවා. ගුරු දේවඳුන්ට සුවසේ බුදු සසුන බබලවමින් ගෞතම බුදු සාසනයේම උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ අප්‍රමාණ පින උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් නදීෂා කුමාරි මහත්මිය නමි මිය පරලෝකීය ඩී විල්සන් පියාණන් සහ දායකත්වයේ දරූ පින්වතුන් නමිනුත් පවුලේ සියලු දෙනා නමිනුත් නන්නායරුන් උදව් උපකාර කළ පින්වතුන් නමිනුත් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සූපත් වෙත්වා සංසාර දුකින් නිදහස් වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඒ ජුනි මාස 3 වෙනි දින 7 වෙනි ජන්මදිනයේ දින සදෙව් තේජාන් පුතුණුවන්ටත් 2022 පෙබරවාරි මාස 2 වෙනි දින ඒ උපත ලැබූ ජනුලි බිනායා ප්‍රනාන්දු ඒ පුංචි දිනියටත් සිංගිති දිනියටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝග සූපත් භාවය දීර්ඝායු ශ්‍රී සම්පත්තිය පිණිස මේ අප්‍රමාණ පින් උපකාර වේවා. ඒ වගේම 2008 මාර්තු මාස 25 වෙනි දින උපත ලැබූ ඒ වසර 4ක පමණ කාලයක් සිට අසනීප තත්ත්වයෙන් පසුවන ඒ රවීෂාගේ මහණි ප්‍රනාන්දු දීනේට තුනුරුවනේ අනන්ත අනුභව බලයෙන් දෙවියන්ගේ දේවානුභව බලයෙන් රැස් කළ අනන්ත පුණ්‍ය අනුභව බලයෙන් ඉක්මනින්ම නිදුක් නිරෝග සූපත් භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරෙන්න පින් රැස් කරන්නට වාසනාව උදා වේවා. ඒ වගේම ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරි අනාගතයේ තුනුරුවනේ අනන්ත ආශිර්වාදයෙන් දෙවියන්ගේ දේවානුභව බලයෙන් රැස් කළ පුණ්‍යානුභව බලයෙන් සාර්ථක වේවා. සුවසේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබමින් ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් ඒ අද දින අලුත්ගම පදිංචි ලේකව් සායතනයේ සේවයේ නියුතු පින්වත් ගයාන් රුජිත ප්‍රනාන්දු මහතා සහ බිරිඳ වන දිසානායක නදීෂා කුමාරි මහත්මියතුළු ඒ අයගේ සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් ඒ වගේම ඒ අයගේ නමින් ඒ අයට දායකත්වයේ දරුවේ සියලු පින්වතුන්ටත් පවුලේ සියලු දෙනාටත් දරුවන්ටත් උදව් උපකාර කළ පින්වතුන්ටත් මේ අනන්ත පුණ්‍යානුභාව බලයෙන් නිරතුරු උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් සියලු වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනාවේ සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූ දරුවන්ට සද්ධාකාර මණ්ඩලයේ සියලු දෙනාටත් මේ අනන්ත පුණ්‍යානුභාව බලයෙන් ඒ සියලු පින්වතුන් වහන්සේලාට සෑම සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ දීර්ඝායු සම්පත්තිය සැලසේවා. සියලු ආරක්ෂාරක වන සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඒ වගේම සද්ධා මාසික ධර්ම දාන පින්වත් සමාජිකයන්ටත් මේ අනන්ත පුණ්‍යානුවසෙන් නිදුක් නිරෝග සුවපත් භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.